හරි පුතේ 31 වෙනි බහුවර්ණය. හරි 31 වෙනි බහුවර්ණය මේ ABCD ප්‍රශ්න ටික යන්නේ. දෙන ලද අණුවකට දීර්ඝ ගූර්ණයක් පැවතීම සඳහා අනිවාර්ය අවශ්‍යතා. පුතේ අනිවාර්ය අවශ්‍යතා ද්විදව ගූර්ණයක් තියෙන්න මොනවද තියෙන්න ඕන? අනිවාර්ය අවශ්‍යතා. පළවෙනි පිළිතුර විදිහට අපිට දීලා තියෙනවා අණුව රේඛීය වීම. පුතේ ද්විදව ගූර්ණයක් තියෙන්න රේඛීය වීම අත්‍යවශ්‍ය කාරණයක් නෙමෙයි. හරි මේ වගේ රේඛීය අණුවකට ද්විදව ගූර්ණයක් තියෙන්න පුළුවන්. ආ දන්නවනේ මෙයාගේ විද්‍යුත්ිනතාවය 2.1යි මෙයාගේ 3යි. එහෙනම් පුතේ මේ පැත්තට හරි ඉලෙක්ට්‍රෝන මෙහාට ඇදලා යනවා. එතකොට පුතේ මෙන්න මේ දිශාවට විද්‍යුත්ිනතාව වෙනසක් තියෙනද මේ දිශාවට ද්විදව ගූර්ණයක් තියෙනවා. හරි මේ දිශාවට ද්විදව ගූර්ණයක් තියෙනවා. හැබැයි පුතේ රේඛීය වුණත් සමහර වෙලාවට මෙන්න මේ බෙරිලියම් ක්ලෝරයිඩ් වගේ මේ දිශාවට ද්විදව ගූර්ණයකුයි මෙන්න මේ දිශාවට තියෙන ද්විදව ගූර්ණයයි සමාන හින්දා ආකර්ෂණ මේ ඇදීම් සමාන හින්දා මෙයාගේ විද්‍යුත්ිනතාවගේ අපි හිතමු ලිතියම් බෙරිලියම් බෝරෝන්. හරි සාමාන්‍ය ලිතියම් හයිඩ්‍රජන් හීලියම් ලිතියම් මේ බෙරිලියම් බෝරෝන් ඔය විදිහට යන්නේ. අපි හිතමු මෙයාගේ විද්‍යුත්ිනතාවය 2යි මෙයාගේ 3යිනේ. එතකොට මේ පැත්තට ඇදී මේ දෙන්න අතර වෙනසක් 1යි මේ දෙන්න අතරත් වෙනස 1යි. හරියට නිකන් නිව්ටන් එකක බලයකින් දෙපැත්තට අදිනවා වගේ. එතකොට පුතේ සංප්‍රයුක්ත බලය මේ හරිය ශුන්‍යයි. ඒ කියන්නේ අණුව කොයි දිශාවටවත් චලනය වෙන්නේ නැහැ. ද්විදව ගූර්ණයක් කියන්නේ අණුව හරි චුම්බක ක්ෂේත්‍රයක් තුල හරි මොනවා හරි ක්ෂේත්‍රයක් තුල චලනය වෙන්න පුළුවන් දිශාව වගේ අදහසක් නේ. එතකොට පුතේ මේ අණුවට මෙහාට අදිනවා මෙහාට අදිනවා නිකන් වා හිතන්නකෝ. හරි මෙහෙම පහ නිව්ටන් බලයකින් දෙපැත්තට ඇද්දාම පුතේ මේ අණුව කොහාටවත් යන්නේ නැහැ නේ. ඒ වගේ එතකොට මේ වගේ අණු වලට ද්විදව ගූර්ණයක් නැහැ කියලා කියනවා. එතකොට පුතේ රේඛීය වුණත් සමහර වෙලාවට ද්විදව ගූර්ණ නැති අවස්ථා තියෙනවා. රේඛීය වෙලා ද්විදව ගූර්ණ තියෙන අවස්ථාත් තියෙනවා. එතකොට පුතේ ද්විදව ගූර්ණයක් තියෙන අණුවක් රේඛීය වෙන්න ඕනේ නැහැ. මෙන්න මේ SO2 වගේ අණුවක් ගත්තාම පුතේ මෙයාට ද්විදව ගූර්ණයක් තියෙනවා. මෙහාට මේ කට්ටිය අදිනවා මෙයාට මේ කට්ටිය මේ පැත්තට අදිනවා මෙයා මෙහෙන් අදිනවා. පුතේ මේ අදින ආකර්ෂණ මෙහාට අදින ප්‍රමාණයයි මෙහාට අදින ප්‍රමාණයයි මෙහාට අදින ප්‍රමාණයයි එකිනෙකට වෙනස්. දරුවෙට තේරුම් ගන්න ඕන නම් අපි හිතමු මෙහාට නිව්ටන් 5ක බලයක් වෙනුයි මෙහාට නිව්ටන් 5ක බලයක් වෙනුයි අදිනවා නම් මෙහාට අදින බලය 4යි කියලා හිතන්න. එතකොට පුතේ සංප්‍රයුක්ත බලයක් තියෙනවා වගේ. ඒ කියන්නේ මේ අණුවට කොහාට හරි දිශාවකට චලනය වෙන්න පුළුවන් වගේ. දැන් සමහර ළමයිට අදහසක් නැති දරුවන්ට තේරුම් ගන්න තමයි මම මේ බල කතාව කියලා දුන්නේ. එතකොට පුතේ හැබැයි මෙන්න මේ SO3 වගේ අණුවක් ගත්තොත් මොකෝ වෙන්නේ පුතේ? මේ සමාන ප්‍රමාණ වලින් අදිනවා නිව්ටන් 5කිනුයි මෙහෙන් නිව්ටන් 5කිනුයි මෙහෙන් නිව්ටන් 5කිනුයි වගේ අදිනවා. එතකොට මොකෝ වෙන්නේ පුතේ? මේ සමාන බලයක් මේ කෝණාංශක 120යි 120කින් පුතේ නිව්ටන් 5 වගේ ගත්තොත් මේ මැද ඉන්නවනම් ලක්ෂයක් අන්න යා මත ක්‍රියාත්මක වෙන සංප්‍රයුක්ත බලය ශුන්‍යයි. එහෙම වුණාම ද්විදව ගූර්ණයක් නෑ වගේ. ඔය නිකන් බල දාලා වගේ පුරුදු වෙන්න. එතකොට ගොඩාක් දරුවන්ට හොඳට තේරුම් ගන්න පුළුවන්. ද්විදව ගූර්ණය කියන එක සමහර ළමයි දන්නේවත් නැහැ. නිකන් හිතන්න මුකුත්ම අදහසක් නැති කෙනෙක් හිතන්න හරි මේ කවුරු හරි වස්තුවක් මත සංප්‍රයුක්ත බලයක් තියෙනවා නම් එයාට ද්විදව ගූර්ණයක් තියෙනවා කියලා හිතන්න. සංප්‍රයුක්ත බලයක් නැත්නම් එයාට ද්විදව ගූර්ණයක් නැහැ. එතකොට බලමු මේකේ ඕනිස මේ පැත්තට නිව්ටන් අපි හිතමු මේ පැත්තට සමානයිනේ. මේ බෙරිලියම් සහ ක්ලෝරින් අතර මේ ක්ලෝරින් වලින් නිව්ටන් 1කින් අදිනවා. මේ පැත්තෙනුත් මෙහාට නිව්ටන් 1කින් අදිනවා. එතකොට සර් මෙහාට නිව්ටන් 1යි මෙහාට නිව්ටන් 1යි. එතකොට සංප්‍රයුක්ත බලයක් නැහැ නේ. එහෙනම් මේ වගේ අණු වලට ද්විදව ගූර්ණයක් නැහැ. අදහසක් නැති දරුවන්ට. එතකොට පුතේ මෙහාට මේ දෙන්න අතර මෙහාට ඇදිලා මෙහා යනවා. එතකොට මෙහාටත් එහෙමයි. එතකොට අපෙන් අහනවා පළවෙනි එක්කෙනා ද්විදව ගූර්ණයක් පවතින රේඛීය වෙන්න ඕනේද නෑ පුතේ? මේ රේඛීය නොවන ද්විදව ගූර්ණයක් තියෙන අණුවකට උදාහරණයක් තමයි SO2. ඒකින්ද පළවෙනි වාක්‍යය ද්විදව ගූර්ණයක් පැවතීමට අනිවාර්ය අවශ්‍යතාවයක් වෙන්නේ නෑ පුතේ රේඛීය වීම. ඒකින්ද පළවෙනි එක්කෙනා වැරදි. අණුවේ වෙනස් වර්ග වලට අයත් පරමාණු පැවතීම නෑ පුතේ. ද්විදව ගූර්ණයක් පවතින්න නම් වෙනස් වර්ගයේ කට්ටිය ඉන්න ඕනෙම කියලා අදහසක් නැහැ. ඔන්නක ගොඩාක් දරුවෝ වරද්දන තැන. මේක කවුරුදක විභාගයට අහුව පුතේ. සම දී පරමාණු කණු වල ද්විදව ගූර්ණය ශුන්‍යයි. උදාහරණයක් නයිට් NO3 N2 වගේ අණුවක් ගත්තොත් මේ N2 වගේ අණුවක් සම ද්විදවයි. මේ දෙන්න අතර පුතේ විද්‍යුත්ිනතාව වෙනසක් නැහැ. ඒකෙන්ද කොහාටවත් මේ අණුව ඇදෙන්නේ නැහැ. හරි ද්විදව ගූර්ණයක් නැහැ. O2 ගත්තත් එහෙමයි පුතේ. සම දී පරමාණු ඉද්දි මේ දෙන්න අතර ද්විදව ගූර්ණයක් නැහැ. හැබැයි
සම ත්‍රිපරමාණු අණුවක් වන O3 ගත්තොත් පුතේ මේක ගොඩාක් ළමයිට අමතක වෙනවා. සමාන පරමාණු තිබ්බහම ගොඩක් කට්ටිය හිතන්නේ හරිනේ සර් මේ N2 O2 වගේ ඒවා සමාන පරමාණු. ඉතින් සර් මේ දෙන්න එකම වර්ගයේ හින්දා දීඩව ගූර්ණයක් නැහනේ. හැබැයි ගොඩාක් දරුවන්ට අමතක වෙනවා සම ත්‍රිපරමාණු. පුතේ සම ත්‍රිපරමාණුක වායුවක් ගත්තොත් මෙන්න මේ O3 වගේ කෙනෙක් ගත්තොත් මෙන්න මෙයාගේ පුතේ දීඩව ගූර්ණයක් තියෙනවා. මෙයාට දීඩව ගූර්ණයක් තියෙනවා. එහෙනම් එකම වර්ගයේ වෙනස් වර්ගයේ අයත් පරමාණු පැවතීම කියන එකනත් වැරදි පුතේ. එකම වර්ගයේ තියෙන O3 වගේ කෙනෙක්ට පවා දීඩව ගූර්ණයක් තියෙනවා. එකම වර්ගයේ වුණත් O3 වගේ කෙනෙක්ට දීඩව ගූර්ණයක් තියෙනවා. හැබැයි සම දීපරමාණුක කට්ටියන්ගේ දීඩව ගූර්ණයක් නැහැ. දීඩව ගූර්ණයක් නැහැ. ඊළඟ එක අණුවේ බන්ධන ද්‍රවීය ස්වභාවයක් වූ පුතේ. හරි සාමාන්‍යයෙන් මේ අණුවේ බන්ධන ද්‍රවීය ස්වභාවයක් ගන්න ඕන දීඩව ගූර්ණයක් පෙන්වන්න නම් පුතේ අණුවේ බන්ධන වලට පොඩි ද්‍රවීය ස්වභාවයක් තියෙනවා. ද්‍රවීය ස්වභාවයක් නැත්තම් පුතේ බන්ධන කොහාටවත් ඇදිලා යන්නේ නැහනේ. හරි බන්ධන ඇදිලා යන්නේ නැහැ. ඒකයි මේ සම දීපරමාණු මේ කට්ටියගේ මේ සම දීපරමාණු වල බන්ධන වල ද්‍රවීය ස්වභාවයක් නැහැ. හරි කොහාටවත් චලනය වෙන්න බෑ. දැන් අපි හිතමු මෙහෙම අපි නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් හරි ද්‍රවීය ස්වභාවයක් ගත්තාම මේ හිතන්න මෙන්න ඇමෝනියා වගේ අණුවක් පුතේ මෙයාගේ විද්‍යුත්ත්‍රතාවය 2.1යි. හරි මෙයාගේ 3යි. එතකොට පුතේ මේ NH බන්ධනයේ ඔස්සේ ඉලෙක්ට්‍රෝන මෙහාට යනවා. එතකොට දීඩව ගූර්ණයේ දිශාව ලකුණු කරන්නේ කොහොත් මෙහාට මෙයාගෙනුත් මෙහාට මේ එක සරමගෙනුත් ඉහළට. එතකොට සමස්ත අණුවේම දීඩව ගූර්ණය කොහාටද තියෙන්නේ? ඉහළ දිශාවට. මේ විද්‍යුත් මේ දැවන ස්වභාවයක් තියෙන්න ඕන පුතේ දීඩව ගූර්ණයක් ඇති වෙන්නේ මෙයාගෙන් මෙහාට මෙයාගෙන් මෙහාට මෙයාගෙන් මෙහාට මෙයාගෙන් මෙහාට. එතකොට සමස්ත දීඩව ගූර්ණයේ ඉහළ දිශාවට තියෙන එකකින්ද ද්‍රවණ ස්වභාවයක් පවතින්න ඕන පුතේ දීඩව ගූර්ණයක් තියෙන්න. ඊළඟ දිත්ත බන්ධන නොතිබීම. එහෙම කියන්න බෑ පුතේ මේ SO2 වගේ අණුවක් ගත්තොත් පුතේ දිත්ත බන්ධන තියෙනවා. ඒත් මොකක් වෙනවයි? දීඩව ගූර්ණයක් තියෙනවා. ඒක අනිවාර්ය අවශ්‍යතාවයක් නෙමෙයි. දිත්ත බන්ධන තිබ්බත් එකයි නැති වුණත් එකයි දීඩව ගූර්ණ තියෙන්න පුළුවන්. ඒකින්ද C විතරයි පිළිතුර. මේකෙන් අහන්නේ අනිවාර්ය අවශ්‍යතාවයනේ. හරි අනිවාර්යයෙන්ම රේඛීය වෙන්න ඕනේද නැහැ. හරි රේඛීය වුණත් එකයි නැති වුණත් එකයි. මේ රේඛීය නොවන අවස්ථාවලට උදාහරණ මෙයා. ඊළඟට වෙනස් වර්ගයේ පරමාණු තියෙන්න ඕනේද දීඩව ගූර්ණයක් තියන්නේ නැහැ. සමාන පරමාණු උනත් අවුලක් නැහැ. මේ ඔක්සිජන් O3 කියලා කියන්නේ සමාන පරමාණු තියෙනවා ඒ දීඩව ගූර්ණයක් තියෙනවා. බන්ධන වල ද්‍රවීය ස්වභාවයක් තියෙනවනේ පුතේ දීඩව ගූර්ණයක් ඇති වෙන්න. අණුවේ දිත්ත බන්ධන නොතිබීම. පුතේ දිත්ත බන්ධන තිබ්බත් එකයි නැති වුණත් එකයි දීඩව ගූර්ණයක් තියෙන්නේ. මෙයාගේ දීඩව ගූර්ණයක් තියෙනවා පුතේ දිත්ත බන්ධන තියෙනවා. ඒත් දීඩව ගූර්ණයක් තියෙනවා. මෙයාගේ පුතේ දිත්ත බන්ධන නැහැ. ඒත් දීඩව ගූර්ණයක් තියෙනවා. දීඩව ගූර්ණයට දිත්ත බන්ධන තිබ්බත් එකයි නැති වුණත් එකයි. එතකොට 31ට පිළිතුර C පමණයි. පිළිතුරු අංක 5. හරි. ඊළඟට 32 බලන්න කතාව. හරි. මේකෙදි කියනවා මෙහෙම XY යන ලෝහ ඉලෙක්ට්‍රෝඩ වලින් සමන්විත විද්‍යුත් රසායනික කෝෂය සලකන්න. අහන්න මෙන්න කෝෂයක් ඕනනම් පුතේ කෝෂයකට අග්‍ර දෙකක් තියෙනෝනේ. අග්‍රයක් හරියට නිකන් ඉලෙක්ට්‍රෝඩයක් වගේ. පුතේ මේ කෝෂයේ අග්‍ර දෙකක් තියෙනවා. මේ කෝෂයක් හදාගන්න පුළුවන් මේ අපිට ඉලෙක්ට්‍රෝඩ විභව දීලා තියෙනවා. Y කියන එක්කෙනාගේ ඉලෙක්ට්‍රෝඩ විභවය සහ X කියන එක්කෙනාගේ ඉලෙක්ට්‍රෝඩ විභවය. ඔයා දන්නවා පුතේ ඉලෙක්ට්‍රෝඩ විභව දෙකක් දුන්නාම අපිට කෝෂයක් හදන්නේ කියලා. සර් මේකෙන් අපිට දැක්ක ගමන් කියන්න පුළුවන් ගොඩාක් ඍණ පැත්තට බර වෙච්ච කෙනා වඩා විද්‍යුත් ඍණ කෙනා. බලන්න මේකේ ඍණ 14යි සංඛ්‍යා රේඛාව ලකුණු කරොත් ඍණ 0.114යි මේ බිඳුව මෙයාගේ අගේ 0.57යි 2.0 ගොඩාක් පුතේ ඍණ පැත්තට නැඹුරු වෙලා තියෙන්නේ මෙයානේ. එහෙනම් මෙයා කවුරු වෙනවද? ඇනෝඩය. මෙයා තමයි ඇනෝඩය. එහෙනම් ඔයා දන්නවා ඔක්සිකරණය වෙන්නේ ඇනෝඩය. මොකද්ද කතාව? පුතේ කෝෂයක් ලකුණු කරාම ගොඩාක් වෙලාවට කෝෂයක අපි දැන් කෝෂයක් පිළිබඳ ප්‍රශ්නයක් අහදී ඇනෝඩය කවුද කියලා අඳුර ගන්න ඕන. පුතේ ඇනෝඩය වෙන්නේ ගොඩාක් ඍණ පැත්තට සංඛ්‍යා රේඛාවක් ලකුණු කරාම රින පැත්තට ගොඩාක් නැඹුරු කෙනා තමයි ඇනෝඩය වෙන්නේ. වැරදිලා හරි පුතේ මෙතන ඍණ 0.5 හරි ඍණ 0.57ක් වගේ තිබුණා නම් එයා තමයි ඇනෝඩය. ගොඩාක් ඍණ වෙච්ච කෙනා තමයි ඇනෝඩය. ඍණ කට්ටියම හිටියොත් ගොඩාක් ඍණ පැත්තට මේ වම් පැත්තට නැඹුරු වෙච්ච කෙනා තමයි ඇනෝඩය. එහෙනම් මේකේ ඇනෝඩය මෙයා තමයි ඔක්සිකරණය. එහෙනම් මෙයා තමයි කැතෝඩය. මෙයා මොකද වෙන්නේ? ඔක්සිහරණය. ඕනම මතක තියාගන්න ඇනෝඩයේදී හැම වෙලාවෙම මේක විද්‍යුත් විච්ඡේදනයක් හෝ වේවා විද්‍යුත් රසායනික කෝෂයක් හෝ වේවා කටපාඩම් කරගන්න ඕනේ නැහැ. ඇනෝඩයේ පුතේ හැම වෙලාවෙම ඔක්සිකරණය. කැතෝඩයේ හැම වෙලාවෙම ඔක්සිහරණය.
හරණය. එහෙනම් සර් මේ කෝෂයක්නේ. කෝෂයක් නම් සර් ඔයා දන්නවා මේකෙදි අපි එක ඉලෙක්ට්‍රෝඩයක් ඇඳ ගන්න ඕනේ. පුතේ එක ඉලෙක්ට්‍රෝඩයක් හදාගන්නේ මේමයි. මම මේ වගේ බාස්කට් එකක් අරගත්තා. මේකේ මුලින්ම පුතේ ගිල්ලනවා Y කියන ලෝහය. මේ Y කියන ලෝහයේ තහඩුවක් හෝ කූරක් ගිල්ලනවා. ඊට පස්සේ මේකේ තියෙන්න ඕන Y2+ ද්‍රාවණයක්. Y ගේ ජලීය ද්‍රාවණයක්. හරි සම්මත කෝෂයක් නම් පුතේ මේක සෙල්සියස් අංශක 25 දී තමයි අටව ගන්න ඕනේ. ඊට පස්සේ මොකෝ කරන්නේ පුතේ? තව ඉලෙක්ට්‍රෝඩයක් එපයි. මේ ගන්නේ x කියන එක්කෙනා මේක ඉන්න ඕනේ නම් x2+ ජලීය ද්‍රාවණයක්. මේකත් පුතේ සෙල්සියස් අංශක 25 දී පාවිච්චි කරන්න ඕනේ සර්. ඔහොම ඉතින් දෙන්නේ ගිල්ලලා තිබ්බට මේක කෝෂයක් වෙන්නේ නැහනේ. පුතේ කෝෂයක් වෙන්න නම් මේ කට්ටිය සම්බන්ධ වෙන්න එපයි. මෙන්න මෙයා අභ්‍යන්තරක වශයෙන් සම්බන්ධ වෙන්න මෙන්න මේ වගේ පොඩි භාණ්ඩයක් දානවා. මෙයාට කිව්ව නම මොකද්ද පුතේ? ලවණ සේතුව. මෙයාගේ වැඩේ තමයි පුතේ අභ්‍යන්තර පරිපථය සම්පූර්ණ කරන්න. ගොඩක් වෙලාවට මේ ලවණ සේතුව විදිහට ඇමෝනියම් ක්ලෝරයිඩ් නෙමෙයි. පොටෑසියම් ක්ලෝරයිඩ්, ඇමෝනියම් ක්ලෝරයිඩ් අඩංගු ඒවා තමයි මේ ලවණ සේතුවට පාවිච්චි කරන්නේ. එතකොට සර් මෙහෙම තිබ්බත් ධාරාවක් යයිද? නෑ මෙහෙම තිබ්බට ධාරාවක් යන්නේ නෑ. ඔයාලට මේකේ ධාරාවක් යන නම් මේ විදිහට මෙතනින් එක පොඩි වෝල්ට් මීටරයක් හරි මොකක් හරි බල්බ් කෑල්ලක් දැම්මොත් ඔයාලට පේන්නේ සාමාන්‍යයෙන් මේ කරා ධාරාවක් යනවා. චූටි මේ බල්බ් එක ලාවට පත්තු වෙනවා වගේ දැනගන්න පුළුවන්. හරි. සැලකිය යුතු ධාරාවක් ගියොත් හරි. ඔයාලට තේරුම් ගන්න තමයි මේ කියන්නේ. හරි. සර් මේකට මෙහෙම බල්බ් එකක් ගැහුවොත් අපිට වැඩේ දැනගන්න පුළුවන්. හරි. පොඩි ධාරාවක් යන්නේ මේකේ. හරි. ආන්නකෝ කතාව. හරි. ඕකනේ මේ මට වැදගත්. පුතේ දැන් මට මේ කෝෂයේ කතා ටික කියන්නේ නම් මෙන්න y නේ මේ අග්‍රය. සර් අපි දැනගත්ත y අග්‍රය අනිවාර්යයෙන්ම කවුද? ඇනෝඩය. හරි. එහෙනම් මෙතනදී මොකද්ද වෙන්නේ පුතේ? ඔක්සිකරණය. මෙයා කැතෝඩය. මෙයා මොකද්ද වෙන්නේ? ඔක්සිහරණය. පුතේ ඔයා දන්නවා මේක කෝෂයක් නම් සර් කෝෂයක ඇනෝඩය මොන ආරෝපිතයි? ඍණාරෝපිතයි. කැතෝඩය මොන ආරෝපිතයි? ධන ආරෝපිතයි. පුතේ ඕනම බැටරියක් ගත්තොත් ඔයා ගෙදර තියෙන බැටරි බලන්න මේක කටපාඩම් කරන්න එපා. කැතෝඩ් සාමාන්‍යයෙන් ගෙදර තියෙන බැටරියේ කරන්ට් එක යන්නේ පුතේ මෙහෙම ධනාග්‍රේ ඉඳන් ඍණාග්‍රේට තමයි පුතේ බල්බ් එකක කරන්ට් එක යන්නේ ධාරාව. ඒක ඉතින් ඕනෙක් කෙනෙක් දන්නවනේ නේද? කරන්ට් එක දැන් අපි අර විද්‍යුත් ධාරාව ලකුණු කරද්දී කෝෂ සටහනක ෆිසික්ස් වලදී මේ ධනාග්‍රේ ඉඳන් ඍණාග්‍රේටනේ පුතේ ධාරාව ලකුණු කරන්නේ නේ. ඔව් ඒ වගේ තමයි එහෙනම් මේකේ ධාරාව ගමන් කරන්නේ පුතේ කෝෂයේ ධනාග්‍රේ ඉඳන් ඍණාග්‍රේට I කියලා ධාරාව යන්නේ. එතකොට පුතේ තව නීතියක් ඔයා දැනගන්න ඕන. හරි. ධාරාව ධනාග්‍රේ ඉඳන් ඍණාග්‍රේට යද්දි පුතේ ඉලෙක්ට්‍රෝන යන්නේ ධාරාව ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධ පැත්තට. මේ තියරි තමයි හැම අවුරුද්දකම විභාගයට අහන්නේ. ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ ධාරාව ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධ පැත්තට. කෝෂයේ ධනාග්‍රේ ඉඳන් ඍණාග්‍රේ දක්වා ධාරාව යනවා. ඉලෙක්ට්‍රෝන යන්නේ ඍණාග්‍රේ ඉඳන් ධනාග්‍රේට. ඕක හැම අවුරුද්දකම විභාගයට අහලා තියෙනවා. එතකොට බලමු මේ කතාව. XY ලෝහ වලින් සමන්විත සම්මත තත්ත්වයට තේ පවතින විද්‍යුත් රසායනික කෝෂය සලකන හරි. මෙහි X ඉලෙක්ට්‍රෝඩයේ සිට Y ඉලෙක්ට්‍රෝඩය දක්වා ඉලෙක්ට්‍රෝන ගමන් කරයිකෝ. මේකේ කවුත් කොහේ නම් කොහාට ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ? Y සිට පුතේ ඉලෙක්ට්‍රෝන යන්නේ Y සිට X දක්වා. මේ y සිට x දක්වා තමයි ඉලෙක්ට්‍රෝන යන්නේ. එහෙනම් පළවෙනි වාක්‍යය වැරදි. ඉලෙක්ට්‍රෝන යන්නේ පුතේ y ඉඳන් x දක්වා. පළවෙනි වාක්‍යය වැරදි. මේකේ තියෙන x සිට y දක්වානේ වැරදි. මෙහිදී y හිදී ඔක්සිකරණය සිදු වෙයි. බලන්න y වලදී මොකද්ද වෙන්නේ? ඔක්සිකරණය වූ පුතේ මේ y ඉලෙක්ට්‍රෝඩයේ ඔක්සිකරණය එයා ඇනෝඩ්. එහෙනම් b වාක්‍යය හරි. c වාක්‍යය බලන්න. මෙහි x ඉලෙක්ට්‍රෝඩය කැතෝඩය වේ. මේක x හරිනේ පුතේ. y ඇනෝඩය නම් x ඉතින් කැතෝඩය හරි. එහෙනම් ඒකත් හරි. ඊළඟට මෙම කෝෂයේ විද්‍යුත්ගාමක බලය පුතේ කෝෂයක විද්‍යුත්ගාමක බලය හොයන සමීකරණයක් තියෙනවා දැනගන්න ඕන. ඕනම කෝෂයක පුතේ විද්‍යුත්ගාමක බලය හොයන සමීකරණය තමයි E θ සෙල් කියන එක්කෙනා සමානයි කවුද? කැතෝඩ ඍණ E θ කැතෝඩ ඍණ E θ ඇනෝඩ. සෙල් කියලා කියන්නේ විද්‍යුත්ගාමක බලය. කෝෂයේ විද්‍යුත්ගාමක බලය හොයන්න පුළුවන්. කැතෝඩය දන්නවා කවුද පුතේ කැතෝඩය වෙන්නේ? හරි. මේකේ කවුද කැතෝඩය වෙන්නේ? මෙන්න ඔක්සිහරණය වෙනවා කැතෝඩය. නම් මෙයාගේ විභවය 2.57යි. ඍණ ඇනෝඩයේ විභවය ඍණ 0.14යි. ඍණ 0.14යි. එතකොට මේ ඍණයි ඍණයි එකතු වෙනවා. එතකොට එනවා ළම දරුවෝ 2.71 වොට්. එහෙනම් මේක විද්‍යුත්ගාමක බලය 2.71යි. ඔය දීලා තියෙන පිළිතුර නෙමෙයි. හරි. එතකොට D කියන එක කෙනා වැරදි. එතකොට BC පිළිතුරු අංක 2. හරි. BC පිළිතුරු අංක 2. අනිවාර්යයෙන්ම මේ පේපර් එක කරලා තමයි පුතේ විවරණ බලන්න ඕන. හරි. හරි.
ඊළඟ එක්කෙනා බෙන්සීන් සහ එහි ව්‍යුත්පන්නවල නයිට්‍රෝකරණය පිළිබඳ අහනවා. පුතේ නයිට්‍රෝකරණයේදී වෙන්නේ මේ වගේ බෙන්සීන් වලල්ලක් නේ ඉන්නේ. පුතේ බෙන්සීන් වලල් එක නයිට්‍රෝකරණයට ලක් වෙද්දී ඔයා දන්නවා නයිට්‍රෝකරණ මිශ්‍රණයේදී ඉන්නේ සාන්ද්‍ර HNO3ත් එක්ක සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය. එතකොට වෙන්නේ පුතේ අපි ලකුණු කරේ නැති වුණාට ඇත්තටම මේ බෙන්සීන් වලල්ලේ පුතේ හැම තැනකටම මේව හයිඩ්‍රජන්ලා 6 දෙනෙක් බැඳිලා ඉන්නවා. මේ එක H කෙනෙක් වෙනුවට බෙන්සීන් වලල්ලේ මේ එක H කෙනෙක් වෙනුවට මෙන්න මෙතනට මෙන්න මේ NO2 කෙනෙක් බැඳෙන එක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. මොකේද? නයිට්‍රෝකරණයේදී ඔන්න ඔය වගේ වැඩක් තමයි වෙන්නේ. හරි ඔය H එකක් වෙනුවට මේ තියෙන H එකක් වෙනුවට බෙන්සීන් වලල්ලේ NO2 කෙනෙක් සෙට් වෙන එකක් වෙන්නේ. ඇත්තටම වෙන්නේ පුතේ නයිට්‍රෝකරණයේදී මොන ආරෝපිත ප්‍රභේදයක්ක බෙන්සීන් වලල්ලට බැඳෙන්නේ NO2+ කියන ප්‍රභේදයක් ධනාරෝපිත කෙනෙක්. මේ ධනාරෝපිත කට්ටිය කැමති ගොඩක් පුතේ බෙන්සීන් වලල්ල මොනෝ වෙනව නම් ඍණාරෝපණයකට ලක් වෙනව නම්. අහන්න මේකේදී වෙන කතාව. එය ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ප්‍රතික්‍රියාවක් නෑ පුතේ මේ H කෙනෙක් වෙනුවට ඇත්ත මේකේදී ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ ධනාරෝපිත ප්‍රභේදයක් නේ. අපි ඕගනික් වලදී ධනාරෝපිත ප්‍රභේද වලට කියන්නේ ඉලෙක්ට්‍රෝෆයිල ඍණාරෝපිත එහෙම නැත්නම් එකසර අන්තර්ගත ප්‍රභේද. මේ විදිහේ ඍණාරෝපිතේවට හරි එහෙම නැත්නම් මේ විදිහේ එකසර තියෙන ඒවට හරි අපි සාමාන්‍යයෙන් කියන්නේ නියුක්ලියෝෆයිල. මේවට කියනවා ධනාරෝපිත නම් ඉලෙක්ට්‍රෝෆයිල, මේවට කියනවා නියුක්ලියෝෆයිල. පුතේ මේකෙදි වෙන්නේ ඇත්තටම ඉලෙක්ට්‍රෝෆයිලයක් තමයි ප්‍රතික්‍රියාවට එන්නේ. හැබැයි මේ H කෙනෙක් වෙනුවට තමයි NO2 කෙනෙක් වෙන්නේ. නම් මේක කෙනෙක් වෙනුවට එනවා නම් මේක ආදේශයක්. නිකන් ඉලෙක්ට්‍රෝෆිලික ආකලනයක් නෙමෙයි මේක ආදේශයක්. මෙයා වෙනුවට නෙමෙයි ආවේ. එහෙනම් ආදේශයක්. ඊළඟ එක්කෙනා බෙන්සීන් වලට වඩා වැඩි ශීඝ්‍රතාවයකින් ටොලුයින් නයිට්‍රෝකරණයට ලක් වේ. පුතේ ටොලුයින් කියලා කියන්නේ මෙතිල් බෙන්සීන් කියන එක නම තමයි. මේ බෙන්සීන් වලල්ල මෙහෙම ඉන්නවා, ටොලුයින් ගත්තාම මෙහෙම ඉන්නවා. පුතේ මේ ටොලුයින්ට මේ CH3 කාණ්ඩයක් තියෙනවා. පුතේ මේ ටොලුයින් වල ඉන්න CH3 කාණ්ඩයේ සක්‍රිය කාරකයක් ඉඳ බෙන්සීන් වලට ඉලෙක්ට්‍රෝන විදිනවා. එතකොට පුතේ මේ බෙන්සීන් වල සාමාන්‍ය බෙන්සීන්ට වඩා මෙයාගේ පොඩ්ඩක් ඍණ ගතියක් එනවා. ඉලෙක්ට්‍රෝන මේකට වැඩිපුර විදිනවනේ. එතකොට සර් මේ ධන කෙනා කැමති වැඩි ශීඝ්‍රතාවයකින් මෙන්න මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරන ධන කට්ටිය කැමති ඍණ කට්ටියත් එක්ක පහසුවෙන් ප්‍රතික්‍රියා වෙන්නේ නම් සාමාන්‍ය බෙන්සීන්ට වඩා මෙතිල් බෙන්සීන් කියන එක නා නයිට්‍රෝකරණයට වැඩි නැඹුරුතාවයක් දක්වයි. ඇත්ත. හරි ඒක ඇත්ත. එතකොට නයිට්‍රෝ සාමාන්‍ය බෙන්සීන්ට වඩා වැඩි ශීඝ්‍රතාවයකින් නයිට්‍රෝකරණයට ලක් වේ. ඇත්ත. ඇයි එහෙම වෙන්නේ හේතුව? මෙතිල් බෙන්සීන් ඉලෙක්ට්‍රෝන විදිනවා. එතකොට වලල්ල ඍණ වෙනවා. එතකොට පහසුවෙන් ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. සාමාන්‍ය බෙන්සීන්ට එහෙම නැහැනේ. මේ ධන කට්ටිය කැමති ඍණ කට්ටියත් එක්ක ප්‍රතික්‍රියා කරන්න. ඍණ දැක්ක ගමන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. ඒ කියන්නේ B වාක්‍යය හරි. මෙහිදී සෑදෙන කාබ් කැටයනය ධනාරෝපණයේ විස්ථානගත වීම මගින් අයනය ස්ථායි වේ. උතේ ඔයා දැකලා තියෙනවද දන්නේ මෙයාගේ යාන්ත්‍රණය ලියද්දී හරි ඔයා දැකලා තියෙනවද දන්නේ අපි යාන්ත්‍රණ ලියන්නේ පාවිච්චි කරන්නේ මේ බෙන්සීන්නේ. මෙයාට සාන්ද්‍ර HNO3 සාන්ද්‍ර සල්ෆියුරික් නැත්නම් මේකට කියන නයිට්‍රෝකරණ මිශ්‍රණය දැම්මහම අපිට ලැබෙනවා හරි මෙන්න මේ විදිහේ ඵලයක් NO2 සහ ඔතන මෙන්න මෙතනට මේ විදිහේ ධන ආයනයක් ලැබෙනවා. පුතේ මෙන්න මේ ධන ආයනය චක්‍රීය ලෙස පුතේ බෙන්සීන් වලල්ල වටා ගිහිල්ලා හරි මෙන්න මේ ධනාරෝපිත කෙනා හරි ඔහොම ලැබිච්ච ධනාරෝපිත කෙනා හරි මෙහෙම ලැබිච්ච ධනාරෝපිත කෙනා පුතා ඔයා දන්නවද දන්නේ මේ විදියට සිග්මා සංකීර්ණයක් ඔස්සේ ගිහිල්ලා මේ විදියට හරි මෙහෙම සිග්මා සංකීර්ණයක් ඔස්සේ ගිහිල්ලා හරි මෙහෙම සිග්මා සංකීර්ණයක් ඔස්සේ මෙයා ගිහිල්ලා ওই ධනාරෝපිත කෙනා හරි ධනාරෝපිත කෙනා ওই විදියට සිග්මා සංකීර්ණයක් ඔස්සේ ගිහිල්ලා පුතේ ස්ථායීකරණයට ලක් වෙනවා. හරි ස්ථායීකරණයට ලක්වීම සිදු වෙනවා. එතකොට C පිළිතුරක් සත්‍යයි. D එක්කෙනා බෙන්සීන් වලට වඩා වැඩි ශීඝ්‍රතාවයකින් ක්ලෝරෝබෙන්සීන් නයිට්‍රෝකරණය කරයි. බලන්න පුතේ සාමාන්‍ය බෙන්සීන් සහ ක්ලෝරෝබෙන්සීන්. හරි මේ ඉන්නේ සාමාන්‍ය බෙන්සීන් මේ ඉන්නේ ක්ලෝරෝබෙන්සීන්. පුතේ මේකේ කතාව මොකෝ? සාමාන්‍ය බෙන්සීන්ට වඩා ක්ලෝරෝබෙන්සීන් කියන්නේ පුතේ වික්‍රියකාරකයක්. බෙන්සීන් වලින් ඉලෙක්ට්‍රෝන අදිනවා. අදිද්දි බෙන්සීන් වලට මොන ගතියක් එනවා? ධන ගතියක් වගේ එනවා. එතකොට පුතේ මේ එන NO2+ කැමති නෑ පුතේ ධන සෙට් වෙන්න. හරි සාමාන්‍යයෙන් එක වගේ කට්ටිය සෙට් වෙන්න කැමති නෑනේ. හරි මේ ධන ඇත්තටම සබාදාමෙන් වෙන්නේ ධන එක්කෙනෙක් කැමති කාත් එක සෙට් වෙන්නේ. ඍණ එක්කෙනෙක් එක්ක සෙට් වෙන්නනේ. මෙයාගේ පුතේ ධනයි මෙයාගේ ධනයි සෙට් වෙන්න කැමති නෑ. ඊට වඩා මෙයා කැමති මේ වගේ නියුට්‍රල් කෙනෙක් එක්ක සෙට් වෙන්න. හරි ධන ගතියක් තියෙන එක්කෙනෙක් එක කැමති වෙන්න කැමති නෑ. ඒකින්ද සාමාන්‍ය බෙන්සීන්ට වඩා ක්ලෝරෝබෙන්සීන් වල ප්‍රතික්‍රියාශීලීත්වය නයිට්‍රෝකරණයේදී අඩුයි. ඇයි හේතුව? මේ ඉලෙක්ට්‍රෝන ඇද්ද ගමන් මෙයාට පොඩි ධන ගතියක් තියෙනවා. ඒකද ප්‍රතික්‍රියාශීලීත්වය අඩුයි. එතකොට D පිළිතුර
වැරදි. එතකොට B සහ C පිළිතුරු අංක 2. ඊළඟට 34 වෙනි බහුවර්ණය. හරි. 34 මේක කියනවා මෙහෙම කතාවක්. ඇමෝනියා සම්බන්ධව අහන්නේ. නයිට්‍රජන් අඩංගු සංයෝග ඇමෝනියා වලට දුබල භස්මයක් මෙන්ම අම්ලයක් ලෙස ක්‍රියා කළ හැකි උදාහරණයක් පුතේ ඇමෝනියා වලට ආම්ලික ලක්ෂණ තියෙන බවට පෙන්වන්න පුළුවන් උදාහරණයක් තමයි ඇමෝනියා වගේ කෙනෙක්ට සෝඩියම් වගේ ලෝහයක් එකතු කරාම පුතේ සෝඩා ඇමයිඩ් සහ මොන වායුව පිට වෙලා එනවා H2 ඔයා දන්නවා පුතේ සාමාන්‍යයෙන් හරි අම්ලයකට ලෝහයක් එකතු කරාම තමයි මොන වායුව පිට වෙන්නේ H2. එහෙනම් පුතේ ඇමෝනියා වලටත් ලෝහයක් එකතු කරාම H2 පිට වෙන හින්දා අපිට කියන්න පුළුවන් මෙයාට මේකින්ද මොන ලක්ෂණ තියෙනවයි කියලායි. ආම්ලික ලක්ෂණ. මොකද සර්? සාමාන්‍යයෙන් අම්ලයකට ලෝහයක් එකතු කරාම තමයි H2 පිට වෙන්නේ. හැබැයි ඇමෝනියා වලට සෝඩියම් වගේ ලෝහයක් දැම්මාම H2 පිට වෙන හින්දා අපිට කියන්න පුළුවන් මෙයාටත් නිකන් හරියට මොන ලක්ෂණ තියෙනවයි කියලායි. ආම්ලික ලක්ෂණ තියෙනවයි කියලා. එතකොට මෙයාගේ භාෂ්මික ලක්ෂණ පෙන්වන්න පුළුවන් ඇමෝනියා වලට පුතේ සාන්ද්‍ර HCl බෝතලේ මූඩි ඇල්ලුවාම අපිට මෙන්න මේ විදිහේ සංයෝගයක් වෙනවා. එතකොට වෙන්නේ මෙන්න මේ ඇමෝනියා එකසර ඉලෙක්ට්‍රෝන ටික පෙන්නලා මෙන්න මේ H කෙනෙක් මෙතනට ලබා ගන්නවා. එකසර දායක කරන හින්දා පුතේ මෙන්න මේ ඇමෝනියා මොන ලක්ෂණ තියෙනවයි කියලා කියන්නේ මෙතනදී භාෂ්මික ලක්ෂණ. එතකොට විභාගයේදී අහුවොත් ඇමෝනියා වල ආම්ලික ලක්ෂණයට උදාහරණයක් මේක ලියනවා. ඇමෝනියා වල භාෂ්මික ලක්ෂණයට උදාහරණයක් මේක ලියනවා. ඊට පස්සේ ඇමෝනියා වලට අම්ල සහ භස්ම ලෙස ක්‍රියා කළ හැක හරි. ඊළඟ එක NCl3 ජල විච්ඡේදනයෙන් අම්ලයක් සහ භස්මයක් ලබා දේ. පුතේ NCl3 මේ පරණ සිලබස් එකේ නම් මේක තිබුණා 14 වෙනි කාණ්ඩේ කට්ටියන්ගේ සහ 15 වෙනි කාණ්ඩේ ජල විච්ඡේදනය වෙනම හරි NCl3 ජල විච්ඡේදනය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට අපිට හම් වෙනවා ඇමෝනියා සහ HOCl. පුතේ ඇමෝනියා වලට තියෙනවා භාෂ්මික ලක්ෂණ HOCl වලට තියෙනවා දුබල ආම්ලික ලක්ෂණ. එතකොට අම්ලයක් සහ භස්මයක් ලබා දේ පුතේ ඇත්ත. හරි මේක ජල විච්ඡේදනයෙන් අම්ලයක් සහ භස්මයක් ලබා දේ. ඇමෝනියම් ක්ලෝරයිඩ් සහ සෝඩියම් නයිට්‍රේට් මිශ්‍රණයක් රත් කිරීමෙන් හරි ඇමෝනියම් ක්ලෝරයිඩ් සහ සෝඩියම් නයිට්‍රේට් මිශ්‍රණයක් රත් කිරීමෙන් N2O ලබා ගත හැකිය. මොකද්ද කතාව? හරි ඇමෝනියම් ක්ලෝරයිඩ් හරි ඇමෝනියම් ක්ලෝරයිඩ් තුයි සෝඩියම් නයිට්‍රේට් තුයි මිශ්‍ර කරලා රත් කරනවා. පුතේ මේක මිශ්‍ර කරපු ගමන් වෙන්නේ අයන හුමාරු වෙන ප්‍රතික්‍රියාවක්. මෙයාගේ ධන මෙයාගේ ඍණ මෙයාගේ ධන මෙයාගේ ඍණ. එතකොට අපිට ඵලයක් විදියට හම්බ වෙනවා බලන්න. සෝඩියම් ඇමෝනියම් නයිට්‍රේට් තුයි ඵලයක් විදියට සෝඩියම් ක්ලෝරයිඩ් තුයි අපිට හම්බ වෙනවා. එතකොට පුතේ මෙයා රත් කරද්දී මෙයාට නම් මුකුත් වෙන්නේ නැහැ. හරි මේක මිශ්‍ර කරාම මේ ඵල දෙක තමයි හම්බෙන්නේ. හැබැයි මෙන්න මෙයා රත් කරාම ඔයා දන්නවා උපරිම ජලාණු සංඛ්‍යාවක් ඉවත් වෙන විදිහට තමයි ඇමෝනියම්ගේ ලවණ තාප වියෝජනයට ලක් වෙන්නේ. එහෙනම් මෙතන Hලා දෙන්නෙකුයි ඔක්සිජන්ලා තුන් දෙනෙකුයි ඉදි උපරිම ජලාණු කීය ඉවත් වෙන්න පුළුවන්? 2යි. මෙතනදී ජලාණු 2ක් ඉවත් වෙනවා. ඉතුරුයි කවුද බලන්න? N2 කෙනෙකුයි තව ඔක්සිජන් කෙනෙකුයි. එතකොට අපිට මේ ඵලය සහ මෙයා ලබා දෙනවා. එතකොට හරි මෙයාත් හම්බ වෙනවා. එතකොට ABC තුනම හරි. HNO2 සහ HNO3 යනු ඉතා ප්‍රබල ඔක්සෝ අම්ල දෙකකි. නයිට්‍රජන්ගේ පුතේ ඔක්සෝ අම්ල දෙක තමයි විභාගයට අහුවොත් නයිට්‍රජන්ගේ ඔක්සෝ අම්ල දෙක තමයි HNO2 සහ HNO3. පුතේ මෙයා ඉතා ප්‍රබල එක්කෙනෙක් නම් නෙමෙයි වැරදි. HNO2 ඉතා ප්‍රබල එක්කෙනෙක් වෙන හින්දා පුතේ D කියන පිළිතුර වැරදි. එතකොට ABC පිළිතුරු අංක 5. 34ට පිළිතුරු අංක 5. HNO2 කියන්නේ ප්‍රබල අම්ලයක් නෙමෙයි. ඉතා ප්‍රබල නෑ. හරි HNO2 ඉතා ප්‍රබල නැත. ඒකයි මෙයා වර්ධින්න හේතුව. හරි මේ ප්‍රතික්‍රියාව හැම කෙස් ගහට දැනන් ඉන්න ඕනේ. මේ දෙන්න මිශ්‍ර කරලා මොනව කරනවා අපි? රත් කරාම තමයි අපිට N2O ලැබෙන්නේ. හරි මතක තියාගන්න ඒවා. හරි මේකත් පොඩ්ඩක් විභාගෙට අපේක්ෂා කරන්න පුළුවන් ප්‍රශ්නයක් පුතේ. මේක මේ මොඩල් පේපර් එකේ ප්‍රශ්නයක් මට මතකයි 2014 මොඩල් පේපර් එකේ ප්‍රශ්නේ තමයි මේක. 35 වෙනි ගාන. යකඩ මුදුවක හරි යකඩ මුදුවක මේක කියනවා පහත ඇටවුම යොදා ගනිමින් යකඩ මුදුවක ඉතා ගුණාත්මක භාවයෙන් ඉහළ පරිදි රිදී ආලේප කිරීමට අපේක්ෂා කරයි. පුතේ ඔයා දන්නවා මේ තියෙන යකඩ මුද්දක් හරි මේක ගොඩාක් කට්ටිය කරනවා. හරි වංචනික ක්‍රියාවක්. යකඩ මුද්දක හරි රිදී ආලේප කළා රිදී කියලා විකුණන්න පුළුවන්. හරි ඒක මිනිස්සු රවට්ටන්න පුළුවන්. කොහොමද මේක කරන්නේ? මේක කරද්දී පුතේ කරන්න ඕන මෙන්න මේ වගේ රිදී හරි රිදී ලෝහයක් අරගන්න ඕන.
මෙන්න මේ යකඩ මුද්දේනේ ගන්න ඕන. පුතේ මුලින්ම එහෙනම් මේ කෝෂයේ ඇනෝඩයට සම්බන්ධ කරන්න ඕන රිදී. හරි. මේකෙදි පුතේ රිදී ඇනෝඩයට මේක සාමාන්‍ය කෝෂ ක්‍රියාවලියකට වඩා වෙනස්. මේක හරියට නිකන් විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියක වෙනවා වගේ තමයි වෙන්නේ. එහෙනම් කෝෂයේ ධනාග්‍රය සම්බන්ධ කරන්න ඕනේ මෙන්න මේ රිදී වලට. යකඩ කුට්ටියට සාමාන්‍යයෙන් කෝෂයේ මොනාග්‍රය සම්බන්ධ කරන්න ඕනේ ඍණාග්‍රය. මේ යකඩ මුද්දේ තමයි ආලේප කරන්න ඕනේ. එතකොට පුතේ මේක ගිල්ලලා තියෙන්නේ මොන වගේ ද්‍රාවණයක? ඔය ගොඩක් කට්ටිය සමහර දෙමව්පියෝ මේ ඔය රත්තරන් මුදු වල පවා මේ දැන් රත්තරන් ටිකක් දිස්නේ අඩු වුණාම පැහැය වැඩි කරගන්න මේ පොලිෂ් කරන්න අරන් යනවා කියලා කරන්නේ. අන්න ඒකෙදි කරන්නේත් මේ වගේ වැඩක්. මොකද්ද කරන්නේ? මේකේ පාට රත්තරන් ඒ වෙලාවේදී ආලේප කරනවා. දැන් නම් හරි. මේකේ රිදී ආලේප කිරීමක් හරි ඊට පස්සේ මේව කරන්න ඕනේ. මේක කියන ගානේ මේ ගානේ කියන්නේ රිදී ආලේප කිරීමක් සම්බන්ධයෙන් තමයි කියන්නේ. හරි. මේකේ රිදී ආලේප සමහර කට්ටිය මේ රත්තරන් තුත් ගන්නවා. පුතේ මේකට අනිවාර්යයෙන්ම මේකේ ලවණයේ විදියට ඉන්න ඕන රිදී අඩංගු. හරි. රිදී අඩංගු කවුරු හරි එක්කෙනෙක් තමයි ඉන්න ඕන. රිදී වල මොනවා හරි ඒක්වස් එකක් තමයි ඉන්න ඕන. හරි. මේක ආලේප කරද්දි මේකෙදි වෙන ප්‍රතික්‍රියාව හොඳට මතක තියෙන්න ඕන. පුතේ කවුද මේකෙදි මෙන්න මේ ධනාග්‍රය කවුද මේකේ ඇනෝඩය. හොඳට මතක තියාගන්න මේක කෝෂයක් වගේ නෙමෙයි ලෝහාලේපණයේදී වෙන්නේ විද්‍යුත් විච්ඡේදනයක් වගේ. කෝෂයක මේකේ අනිත් පැත්ත. එහෙනම් මේක කැතෝඩය. මං සර් අපිට කියලා දෙන තියෙනවා. ලෝකේ කොහේදී වුණත් පුතේ ඇනෝඩයක් ඇසල වෙන්නේ ඇනෝඩයක් අසල සර් වෙන්නේ ඔක්සිකරණයක්. එහෙනම් මේකෙදි මොකද වෙන්නේ? ඇනෝඩය අසලදී මෙන්න මේ සිල්ව කියන එක්කෙනා කවුරු බවට පත් වෙනවයි? සිල්ව ඒක්වස් බවට පත් වෙනවා. හරි. ඔන්න ඔය ප්‍රතික්‍රියාව ඇනෝඩයේ අසලදී වෙනවා. කැතෝඩයේදී වෙන්නේ සර් ඔක්සිහරණයක්නේ. මෙන්න මේ ද්‍රාවණයේ ඉන්න සිල්ව අයන හරි කැතෝඩයේ අසලදී වෙන්නේ කැතෝඩයේදී අසලදී වෙන්නේ ඔන්න ඒ ද්‍රාවණයේ ඉන්න සිල්ව අයන ඉලෙක්ට්‍රෝනයක් අරන් සිල්ව බවට තැම්පත් වෙනවා. එතකොට යකඩ මුද්ද මත පුතේ සිල්ව තැම්පත් වෙනවා. එතකොට යකඩ මුද්දේ සිල්ව ගෑවෙනවා. එතකොට නිකන් බාහිරින් බලන කෙනෙක්ට පේන්නේ ආසුපිරි. හරි. මේ තියෙන්නේ කෙලින්ම රිදී මුද්දක්ම තමයි. හරි. යකඩ කියලා රැවටෙනවා මිනිස්සු. හරි. යකඩ මුද්ද රිදී කියලා රැවටෙනවා. මෙන්න මේක තමයි අපි කියන්නේ විද්‍යුත් ලෝහාලේපනය. බාල වර්ගයේ ලෝහ මත වැඩි වටිනාකමක් තියෙන ලෝහ ආලේප කරගන්න පුළුවන්. එතකොට අපිට විකුණන්න පුළුවන් ගිහලා හරි මේක තනි කරව රිදී. හරි. බලන් ගියාම ඇත්තරම තියෙන්නේ මොකද? යකඩ මුද්දේ රිදී ගාලා දෙන්නේ. හරි. හරි. මේ කතාව යහන්න මෙම යකඩ මුදුව සැපවුම් කෝෂයේ ධනාග්‍රයට සම්බන්ධ කළ යුතුව. යකඩ මුදුව පුතේ කොහාට එන්න ඕන? ගා ගන්න කෙනා. දැන් අපිට ඕන රිදී ගා ගන්න නම් යකඩවල එහෙනම් යකඩ ඇනෝඩය වෙන්න ඕන. හරි. යා ඍණාග්‍රයට සම්බන්ධ වෙන්න ඕන. එහෙනම් යකඩ මුදුව සැපවුම් කෝෂයේ ධනාග්‍රයට සම්බන්ධ වේ වැරදි පුතේ. යකඩ මුදුව වෙන්න ඕන ඍණාග්‍රයට. මේ සඳහා සිල්ව නයිට්‍රේට් ද්‍රාවණයකට වඩා සිල්ව ඇමෝනියා කාණ්ඩ දෙකයි මෙන්න මෙයා. මේකත් ගොඩාක් දරුවෝ දන්නේ. මේකට පුතේ අහනවා අපිට කියනවා සිල්ව නයිට්‍රේට් වෙනුවට හරි මෙන්න සිල්ව ඇමෝනියා කාණ්ඩ දෙකයි. හරි. සිල්ව ඇමෝනියා කාණ්ඩ දෙකයි නයිට්‍රේට් ද්‍රාවණයක් සුදුසුය. ඔව් පුතේ මේක සුදුසුයි. ඇයි හේතුව? ළමෙක්යි සර් මේකට වඩා මේක සුදුසු වෙන්න හේතුව මතක තියාගන්න පුතේ. දැන් ලෝහාලේප කරද්දී දැන් ඔය ලෝහාලේප කරන්න ගියාම කඩේකට තේරෙයි. හරි. මේ මතක තියාගන්න හොඳට ලෝහය ආලේප වෙන්නේ. හරි. හොඳට රිදී මේකේ ආලේප වෙන්නේ පුතේ අඩු ධාරාවක් වැඩි කාලයක් තුල යවන්න ඕන. මොකද්ද? විභාගෙදී හයි ගුණාත්මක බවින් වැඩි ලෙස ආලේප කරගන්න මොනවද අපි කරන්න ඕන පියවර? එක තමයි අඩු ධාරාවක් පුතේ වැඩි කාලයක් යවන්න ඕන එක. දෙක තමයි මෙන්න මේ පාවිච්චි කරන සිල්ව අයනයේ සාන්ද්‍රණය පුළුවන් තරම් අඩු මට්ටමක පවත්ව ගන්න ඕනේ. පුතේ මෙන්න මෙයා පාවිච්චි කිරීම මගින් අපිට මෙන්න මෙයාට සාපේක්ෂව අඩු සිල්ව අයන ප්‍රමාණයක් පාවිච්චි හදාගන්න පුළුවන් හින්දා තමයි මෙයාට වඩා මෙන්න මෙයා මේ ක්‍රියාවලියට යෝග්‍ය වන්නේ. එතකොට B පිළිතුර හරි. A පිළිතුර වැරදි. අර සංගත සංකීර්ණයේ යෝග්‍ය වන්න හේතුව පුතේ අඩු සිල්ව අයන ප්‍රමාණයක් පවත්ව ගන්න. ඊළඟ එක්කෙනා භාවිතා කරනු ලබන ධාරාව යකඩ මුදුවේ පෘෂ්ඨ වර්ගඵලයට දරන අනුපාතයේ කුඩා විය යුතුය. ඒකත් හරි පුතේ. ඒකත් සත්‍යයි. B සඳහා යකඩ ලෝහයේ යොදාගත යුතුය. B කියන්නේ මොකක්ද? මේක අංක කරලා තියෙන්නේ මෙහෙමයි. මෙන්න මේක අංක කරලා තියෙනවා අපිට B කියලා. හරි. B සඳහා පුතේ යකඩ ලෝහය නෙමෙයි පාවිච්චි කරන්න ඕන. B සඳහා පාවිච්චි කරන්න ඕන සිල්ව ලෝහය. යකඩ ලෝහය ඇනෝඩයේ විදියට පාවිච්චි කළා හරියන්නේ නැහැ. යකඩ කවුරු විදියට පාවිච්චි කරන්න ඕන? කැතෝඩයේ විදියට. හරි. යකඩ ලෝහ මෙතනට සෙට් කරගෙන හරියන්නේ නැහැ. එහෙනම් D කියන පිළිතුරත්
වැරදි. එතකොට B සහ C පිළිතුරු අංක 2. හරි සිහි කල්පනාවෙන් දැනගන්න ඕන. ආලේප වෙන්න ඕන දේ රිදීනේ. ආලේප කරගන්න ඕන කාගේ මතේ? යකඩ මත. එහෙනම් ආලේප කරගන්න ඕන යකඩ මත නම් යකඩ හැම වෙලාවෙම ඍණාග්‍රයට. ආලේප වෙන්න ඕන රිදීනේ. රිදී ගිහිල්ලා තමයි මේක මත තැම්පත් වෙන්න ඕන. රිදී අය නැති වෙන්න නම් ඔක්සිකරණයක් වෙන්න එපයි. එහෙනම් ඇනෝඩේ තමයි රිදීන්න ඕන. හරි. ඕක මතක තියාගන්න ඕන. හරි. හරි පුතේ 36 මේ කියනවා අයනික සංයෝගයක් ජලයේ ද්‍රාවණය කිරීමෙන් එහි වාෂ්ප පීඩනය අඩු කළ නොහැක. පුතේ වා හිතන්න හරි මේ සාමාන්‍යයෙන් පුතේ ජලය මෙහෙම තිබ්බොත් සාමාන්‍යයෙන් ජලය ගත්තොත් අපි හිතමු මෙයාගේ වාෂ්ප පීඩනය හරි මෙයාගේ වාෂ්ප කලාපය දැන් ජලය මෙහෙම තියලා සංවෘත භාජනයක තියුවහම පුතේ වාෂ්ප කලාපයට ජල වාෂ්පය ටිකක් යනෝනේ. ජලාංශ වලින් ටිකක් ගැලවිලා වාෂ්ප කලාපයට යනවා. අපි හිතමු මේ වාෂ්ප කලාපයේ පීඩනය බොරුවට එක වැඩි කිරීම 10/4යි කියලා. ඔයා වැරදිලා හරි පුතේ මේ ජල ප්‍රමාණයට සමාන ජල ප්‍රමාණයක් අරගෙන අපි මේකේ සෝඩියම් ක්ලෝරයිඩ් ටිකක් දිය කරාම පුතේ දිය කරලා තිබ්බහම අර තරම් වායු කලාපයට ගමන් කරන්නේ නැහැ අණු. එතකොට පුතේ වාෂ්ප කලාපයේ පීඩනය එක වැඩි කිරීම 10/3ක් වගේ මීට වඩා අඩු වගයක් තමයි ලැබෙන්නේ. ඇයි හේතුව? පුතේ සෝඩියම් ක්ලෝරයිඩ් වගේ අයනික ඝනයක් මේකේ දිය කරාම මේ ජලාණු පුතේ මේ සෝඩියම් එක්ක ආකර්ෂණ බල හට ගන්නවා. එතකොට මේ කට්ටිය කැමති නෑ පුතේ වායු කලාපයට ගමන් කරන්න. මෙයා කැමති කවුද? සෝඩියම් එක්ක ආකර්ෂණ බල හදාගෙන මේක ඇතුළට ඉන්න වායු කලාපයට අනුගමන කරන්නේ නෑ කියලා කියන්නේ පුතේ මේක ඇති කරන්න පුළුවන් අණු සංඛ්‍යාව අඩුයි වායු කලාපයේ. එතකොට වායු කලාපය තුල පීඩනය අඩුයි. එතකොට මතක තියාගන්න අයනික ඝනයක් ජලය තුල දිය කරාම වාෂ්ප කලාපයේ පීඩනය සාමාන්‍යයෙන් ජලයේ වාෂ්ප කලාපයේ පීඩනයට වඩා අඩුයි. ඇයි පුතේ අඩු වෙන්න හේතුව? විභාගයට අහුවොත් අඩු වෙන්න හේතුව තමයි මේ අයනික සංයෝගයේ තියෙන මේ සෝඩියම් වගේ අයනත් එක්ක ජලය මොනවයි ඇති කරන්නේ? ආකර්ෂණ බල හට ගන්නවා. එතකොට මේවා වාෂ්ප කලාපයට ගමන් කරන්න පුළුවන් හැකියාව අඩු වෙනවා. මේ වායු කලාපයට ගමන් කරන්න හදනවා ජලාණු. මේ සෝඩියම් කියන නෑ යන්න එපා කියලා අල්ල ගන්නවා. එතකොට වාෂ්ප කලාපයට යන්න බැරි හින්දා වාෂ්ප කලාපයේ පීඩනය අඩු වෙනවා. හරි අයනික සංයෝගයේ වාෂ්ප කලාපයේ පීඩනය අඩු කළ නොහැක කිව්වොත් වැරදි. අඩු කළ නොහැක කිව්වොත් වැරදි. ඒ වාක්‍යය වැරදි. 2 සල්ෆර් ඩයොක්සයිඩ් අණුවේ දීදව ගූර්ණය ශුන්‍යයි. මම කලිනුත් ඉගෙනුවා පුතේ සල්ෆර් ඩයොක්සයිඩ් කියන්නේ මේ වගේ අණුවක්. මෙයාට පුතේ දීදව ගූර්ණයක් තියෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ්ට ද්විද්‍රව ගූර්ණයක් තියෙනවා. හැබැයි සල්ෆර් ට්‍රයොක්සයිඩ්ට හරි ද්විද්‍රව ගූර්ණයක් නෑ. මෙයාට නෑ. හැබැයි මෙයාට ද්විද්‍රව ගූර්ණයක් තියෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ් වල ද්විද්‍රව ගූර්ණය ශුන්‍යයි කියන වාක්‍යයක් වැරදි. B පිළිතුරත් වැරදි. C එකම උෂ්ණත්වයේදී හා පීඩනයේදී ඩයිනයිට්‍රජන් වායුවට සහ කාබන් මොනොක්සයිඩ් වායුවට ආසන්න වශයෙන් සමාන ඝනත්ව ඇත. හරි ඩයිනයිට්‍රජන් වායුවට සහ මෙයාට ආසන්න වශයෙන් සමාන ඝනත්ව ඇත. හරි ඔයා ඝනත්වයට ප්‍රකාශනයක් ගත්තොත් පුතේ PV සමානයි nRT ඇසුරින් මේ PV සමානයි nRT ඇසුරින් P සමානයි PV සමානයි මේ මවුල ගාන ලියන්න පුළුවන් පුතේ ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය වාරයක් RT. එතකොට මේකේ කොහොමද අපිට ඝනත්වයට ප්‍රකාශනයක් ගන්න පුළුවන්? පීඩනය මේ ස්කන්ධයේ බෙදීම පරිමාව මේ පරිමාව ස්කන්ධයෙන් බෙදෙනවා RT බෙදීමෙන් මේ අනුපාතයට කියන්න පුළුවන් ඝනත්වය P සමානයි එතකොට DRT බෙදීමෙන්. හරි P සමානයි DRT බෙදීමෙන්. එතකොට PM බෙදීම RT සමානයි මොකද්ද වෙන්නේ අපිට? ඝනත්වය ගන්න පුළුවන්. එතකොට පුතේ මේ ඝනත්වයට බලපාන සාධක මොනවයි? වායුවේ පීඩනය, මෞලික ස්කන්ධය, සාරවත්‍ර වායු නියතය සහ උෂ්ණත්වය. මේකෙදි කියනවා එකම උෂ්ණත්වයේදී සහ පීඩනය වෙනස් වෙන්නෙත් නැහැ, උෂ්ණත්වය වෙනස් වෙන්නෙත් නැහැ. R කියන එක්කෙනා කොහොමත් වෙනස් වෙන්නේ නැහැනේ. එහෙනම් ඝනත්වය කියන එක්කෙනා සමානුපාතික වෙන්නේ පුතේ මෞලික ස්කන්ධයට. හරි එකම උෂ්ණත්වයේදී සහ පීඩනයේ ඩයිනයිට්‍රජන් වායුවට සහ කාබන් මොනොක්සයිඩ්ට. පුතේ එහෙනම් එකම උෂ්ණත්වයේදී පීඩනයේ ඝනත්වය කියන එක්කෙනා සමානුපාතික වෙන්නේ කාටේ? මෞලික ස්කන්ධයට. ඩයිනයිට්‍රජන් වල මෞලික ස්කන්ධය ගත්තාම පුතේ එකක් 14යි දෙන්නෙක් නම් 28යි. කාබන් මොනොක්සයිඩ් වල මෞලික ස්කන්ධය ගත්තොත් කී කාබන් 12යි ඔක්සිජන් 16යි නම් 28යි. එහෙනම් පුතේ මේ දෙන්නගේ මෞලික ස්කන්ධ ආසන්න වශයෙන් සමාන හින්දා මේ එකම උෂ්ණත්වයේදී සහ පීඩනයේදී ඝනත්වයේ මෞලික ස්කන්ධයට සමානුපාතික හින්දා මෞලික ස්කන්ධය ආසන්න වශයෙන් සමානයි කියන්නේ මේ කට්ටියගේ ඝනත්වයත් ආසන්න වශයෙන් සමානයි. ඊළඟ එක්කෙනා බොහෝ වායුවල සම්පීඩතා සාධකය
ඉහළ පීඩනවලදී එකට වඩා වැඩි. ඕ පුතේ බොහෝ වායු වලට සම්පීඩතා සාධක ප්‍රස්ථාරයන් දොත් ඔයා දන්නවා මේ සම්පීඩතා සාධක ප්‍රස්ථාරයන් දොත් පුතේ මේ PV බෙදීම NRT එහෙම නැත්නම් Z සම්පීඩතා සාධක එකක් වෙන අවස්ථාව. මේ සම්පීඩතා සාධකයේ පීඩනයත් එක්ක ප්‍රස්ථාරගත කරොත් ගොඩාක් වායු වලට තියෙන පුතේ මෙහිම ප්‍රස්ථාරයක් මේ ඉහළ පීඩනවලදී ගොඩාක් වායු වල පුතේ සම්පීඩතා සාධක කීයට වඩා වැඩි මේ එකනේ එකට වඩා වැඩි එකට වඩා වැඩි. බොහෝ වායු වල සම්පීඩතා සාධකය මේ එකට වඩා වැඩි. ඉහළ පීඩනවලදී එකින් එකත් හරි D කියන එකනත් හරි මේ ඉහළ පීඩන තියෙන මේ පැත්තටනේ සම්පීඩතා සාධකය මෙතන එකයි. බොහෝ වායු වල එකට වඩා වැඩි. බොහෝ වායු වලට ලාක්ෂණික වක්‍රය මේක. හරි මේ විදිහේ වක්‍රයක් තමයි තියෙන්නේ. හැබැයි ඔය හයිඩ්‍රජන් වගේ වායු වලට මේ විදිහට වක්‍රයක් තියෙනවා. හරි ඒක එච්චර ඕනේ නැහැ. හරි බොහෝ වායු වලට පුතේ මේ කතාව සත්‍යයි. එතකොට C සහ D පිළිතුරු අංක 3. 37 මේක කියනවා පළවෙනි උත්තරේ. හරි මම වේගෙන් යන්නම් මේ හරියේ. නිකල් ධන 4 ස්ථායී ඔක්සිකරණ අවස්ථාව පෙන්නයි නෑ පුතේ. නිකල් වල ප්‍රධානතම ඔක්සිකරණ අවස්ථා දෙක තමයි පුතේ ස්ථායී ධන 2 සහ ධන 3. ධන 4 නිකල්ගේ ප්‍රධාන ස්ථායී ඔක්සිකරණ අවස්ථාවක් නෙවෙයි. හරි ධන 4. ඒ කියන්නේ පළවෙනි පිළිතුර වැරදි. නිකල්ට පෙන්වන්න පුළුවන් ප්‍රධාන ස්ථායී ඔක්සිකරණ අවස්ථා දෙක ධන 2 සහ ධන 3. කාම්බර උෂ්ණත්වයේදී නිකල් සල්ෆයිඩ් කොපර් සල්ෆයිඩ් වලට වඩා ඉහළ ද්‍රාව්‍යතාවයක් ඇත. බලන්න කාම්බර උෂ්ණත්වයේදී නිකල් සල්ෆයිඩ් පුතේ නිකල් සල්ෆයිඩ් කියන එක වෙන අවක්ෂේප වෙන්නේ පුතේ විශ්ලේෂණ 4. හරි කොපර් සල්ෆයිඩ් අවක්ෂේප වෙන්නේ විශ්ලේෂණ 2. එතකොට ඔයා දන්නවා පුතේ කවුරු හරි එනම් ඉස්සෙල්ලම අවක්ෂේප වෙලා තියෙන්නේ කවුද? කොපර් සල්ෆයිඩ්. එහෙනම් මෙයාගේ කවුරු හරි කෙනෙක් අවක්ෂේප වෙන්නේ ඉස්සෙල්ලම අවක්ෂේප වෙනවා නම් පුතේ කවුරු හරි කෙනෙක් අවක්ෂේප වෙද්දී එයාගේ KSP අගය කවුරු හරි අවක්ෂේප වෙන නම් පුතේ එයාගේ KSP අගය හරි KSP අගය කොපර් සල්ෆයිඩ් වල හරි KSP නිකල් සල්ෆයිඩ් වල කවුරු හරි අවක්ෂේප වෙන්නේ පුතේ එයාගේ KSP අගය ඉස්සෙල්ලම අවක්ෂේප වෙන්නේ KSP අගය පුංචි කෙනාගේ. එහෙනම් KSP අගය පුංචි කෙනා කවුද පුතේ ඉස්සෙල්ලම අවක්ෂේප වුනේ කොපර් සල්ෆයිඩ් ඉඳලා KSP අගය පුංචි කාගේ කොපර් සල්ෆයිඩ්. ඒකයි පුතේ මෙයා විශ්ලේෂණ දෙකේදී අවක්ෂේප වුනේ. අර නිකල් සල්ෆයිඩ් විශ්ලේෂණ දෙකේදී අවක්ෂේප කරගන්න බැරි වුණේ පුතේ එයාගේ ද්‍රාව්‍යතා ගුණිතය KSP අගේ ගොඩක් වැඩි. එතකොට මේ විශ්ලේෂණ දෙකේදී ඉන සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය අඩු සල්ෆයිඩ් හින්දා මෙයා විශ්ලේෂණ දෙකේදී අවක්ෂේප කරගන්න බැරි වුණා. මෙයාව අවක්ෂේප කරගන්න විශ්ලේෂණ 4ේදී වගේ වැඩි සල්ෆයිඩ් ප්‍රමාණයක් ඕන. හේතුව මෙයාගේ KSP ගොඩාක් වැඩි. හරි මේ විශ්ලේෂණ දෙකේදී පාවිච්චි කරන්නේ අඩු සල්ෆයිඩ් අයන සාන්ද්‍රණයක්. විශ්ලේෂණ 4ේදී පාවිච්චි කරන්නේ වැඩි සල්ෆයිඩ් අයන සාන්ද්‍රණයක්. ඒකයි පුතේ මෙයාව අවක්ෂේප කරගන්න පුළුවන් වුණේ විශ්ලේෂණ 4ේදී. හරි නිකල් සල්ෆයිඩ් වලට කොපර් සල්ෆයිඩ් වලට වඩා ඉහළ ද්‍රාව්‍යතා ගුණිතයක් ඇත. ඔව් ඇත්ත නිකල් සල්ෆයිඩ් වලට කොපර් සල්ෆයිඩ් වලට වඩා ඉහළ ද්‍රාව්‍යතා ගුණිතයක් තියෙනවා. හරි නිකල් මේකේ මේ පෙන්නුම් නොකරයි කියලා තියෙන්නේ. හරි ඒ කියන පිළිතුර හරි සමාවෙන්න. නිකල් ධන 4 ඔක්සිකරණ අවස්ථාව පෙන්නුම් නොකරයි කියලා තියෙන්නේ. හරි නොකරන ඇත්ත පෙන්වන්නේ ධන 2 සහ ධන 3 ධන 4 පෙන්වන්නේ නැහැ. ඒත් හරි බීත් හරි. නිකල් අයන සාන්ද්‍රණයකට වැඩිපුර ඇමෝනියම්. මම හිතන්නේ මේ නිකල් 2+ කියලා කියන්නේ පුතේ D ගොනුවේ D7 D8 D9 D10ට අයිති එක්කෙනෙක් නේ. මම උදෙත් ඉගෙනුවා මේ වගේ එක්කෙනෙක්ට පුතේ වැඩිපුර ජලීය ඇමෝනියා එකතු කරොත් මේ වැඩිපුර ජලීය ඇමෝනියා එකතු කරොත් මුලින්ම හයිඩ්‍රොක්සයිඩ් එක ලබා දෙනවා. වැඩිපුර එකතු කරොත් පුතේ වැඩිපුර ජලීය ඇමෝනියා මේකට එකතු කරොත් මේ D7 D8 D9 D10ට අයිති කට්ටිය මොකද වෙන්නේ? මෙයාගේ ඇමීන සංකීර්ණය ඇති කළා. හරි මෙන්න මේ විදිහට ඇමීන සංකීර්ණය ඇති වෙලා දිය වෙලා යනවා. මෙයාගේ පැහැය පුතේ කොළ පැහැයක් තියෙන නිකල් හයිඩ්‍රොක්සයිඩ් මෙයා නිල් පැහැති ඇමීන සංකීර්ණයක් බවට පත් වෙනවා. තව නිල් පැහැති ඇමීන සංකීර්ණයක් තියෙන කොපර් ඇමෝනියා කාණ්ඩ දෙකයි 1 2+ කියන එකනත් පුතේ කොළ පැහැති නිල් පැහැති එක්කෙනේ. මෙයා කොළ පාටයි මෙයාත් නිල් පාටයි. කොපර් එක්කෙනත් නිල් පාටයි. මෙයා කොපර් ඇමෝනියා කාණ්ඩ 4යි 2+. එයාගේ 4ෙන් ඇති වෙන්නේ එයාත් නිල් පාටයි මෙයාත් නිල් පාටයි. ගොඩක් වෙලාවට මේ දෙන්න තමයි වෙන් කරලා අඳුර ගන්න අමාරු. හරි වැඩිපුර අවක්ෂේපයක් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප කළ හැක කිව්වොත් වැරදි පුතේ. හයිඩ්‍රොක්සයිඩ් ඉතුරු වෙන්නේ වැඩිපුර එක්කෙනාගේ දිය වෙලා යනවා. ඒකෙන්ද C පිළිතුර වැරදි.
නිකල් සල්ෆයිඩ් කොපර් සල්ෆයිඩ් යන වර්ණ මගින් එකිනෙක පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්ද? බෑ පුතේ. නිකල් සල්ෆයිඩ් වල පැහැයත් කළු පාටයි. හරි කොපර් සල්ෆයිඩ් වල පැහැයත් කළු පාටයි. වර්ණය මගින් අඳුර ගන්න බෑ. ඒ කියන්නේ D පිළිතුරත් වැරදි. එතකොට පිළිතුරු අංක 1 A සහ B 37 38 හරි 38 කියලා දෙද්දි මම පාවිච්චි කරන්නම් මේ විදිහට. මෙන්න මේ විදිහට පුතේ හයිඩ්‍රෝකාබන් එකක් අරගෙන මම මෙයාට HBr වගේ අණුවක් එකතු කරනවා 38 කියලා දෙද්දි HBr අණුවක් එකතු කරාම ඔයා දන්නවා පෙරොක්සයිඩ් නොවන මාධ්‍යයකදී නම් හයිඩ්‍රජන් වැඩි තැනට හයිඩ්‍රජන් අඩු තැනට Br. එතකොට පුතේ මෙයාට මෙහෙම එකතු කරාම අපිට ඵලයක් විදිහට ලැබෙනවා මෙන්න මෙතන H හයිඩ්‍රජන් වැඩි තැනට මෙහෙම Br. හරි සෝරි හයිඩ්‍රජන් අඩු තැනට Br වැඩි තැනට හයිඩ්‍රජන් මෙන්න තිබුණු හයිඩ්‍රජන්ලා දෙන්නා සර් මෙතනින් ආපු H මෙතනට නම් මෙන්න අලුතෙන් හයිඩ්‍රජන්. එතකොට මුහුම් කරන අවස්ථාව බැලුවොත් හරි දරුවෙක්ට මේක තේරුම් ගන්න මම ලොකු කරලා අඳින්නම්. හරි ඕනම කෙනෙක්ට අල්ල ගන්න පුළුවන් වෙන්න මම ලොකු කරලා අඳින්නම්. හොඳට බලන්න. මෙයා මෙහෙම. හරි මෙයා මෙහෙම මෙයා මෙහෙම. හරි ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදියට පුතේ දැන් බලන්න මෙතනට මේ Br මේ HBr දැම්මහම පෙරොක්සයිඩ් නොවන මාධ්‍යයකදී හයිඩ්‍රජන් අඩු තැනට Br හයිඩ්‍රජන් වැඩි තැනට හයිඩ්‍රජන් ඔය වගේ ඵලයක් එන්නේ. එතකොට පුතේ මෙයාගේ අහනවා මුහුම් කරන අවස්ථාව මෙන්න සිග්මා බන්ධන 1යි සිග්මා බන්ධන 2යි සිග්මා 3යි මේ එකක් ෆයි අනිත් එක්කෙනා සිග්මානේ මුහුම් කරන්නට වැදගත් සිග්මා. සිග්මා 3යි කියලා කියන්නේ මුහුම් කරන අවස්ථාව පුතේ මෙයාගේ sp2 මෙන්න මේ කාබන්ගෙත් මුහුම් කරන අවස්ථාව sp2 පුතේ මෙයාගේ මුහුම් කරන අවස්ථාව sp3 මෙයාගේ මුහුම් කරන අවස්ථාව sp3 ඔයා දන්නවා සිග්මා 4යි නම් මුහුම් කරන්නේ sp3 සර් සිග්මා 3යි නම් මුහුම් කරන්නේ sp2 හරි සිග්මා 2යි නම් මුහුම් කරන්නේ sp හරි ඔය විදිහට තමයි යන්නේ. එතකොට අපෙන් අහනවා ඇල්කීන එකට HBr අණුවක් ආකලනය වෙනට සමහර කාබන් පරමාණු වල මුහුම්කරණය වෙනස් වේ වුණේ පුතේ. මෙතන හිටපු sp2 එක්කෙනා sp3 අවස්ථාවට වෙනස් වුණා. මෙතන හිටපු එක්කෙනාත් වෙනස් වුණා. එහෙනම් පළවෙනි පිළිතුර හරි. දෙවෙනි එක්කෙනා පෙරොක්සයිඩ් මාධ්‍යයකදී HBr කල විට ප්‍රධාන ඵලය පුතේ පෙරොක්සයිඩ් මාධ්‍යයකදී හයිඩ්‍රජන් වැඩි තැනට මේ HBr එකතු කරොත් මේ වගේ ඇල්කීනයකට HBr එකතු කරොත් පෙරොක්සයිඩ් මාධ්‍යයකදී මේ හයිඩ්‍රජන් වැඩි තැනට අඩු තැනට හයිඩ්‍රජන් එනවා. හරි වැඩි තැනට Br එනවා. පෙරොක්සයිඩ් මාධ්‍යයකදී අපි සාමාන්‍ය ඵල ලියන විදිහට වඩා ප්‍රතිවිරුද්ධයි. සාමාන්‍යයෙන් අපි ලියන්නේ මෙහෙම ඵලයක්. හැබැයි පෙරොක්සයිඩ් වෙද්දී හයිඩ්‍රජන් අඩු මෙතනට හයිඩ්‍රජන් කෙනෙක් එනවා වැඩි මෙතනට Br කෙනෙක් එනවා. එතකොට කල විට අර ඔය දීලා තියෙන ඵලය නෙමෙයි පුතේ අපි මෙන්න මේ ලියපු ඵලය තමයි ලැබෙන්නේ. එතකොට B පිළිතුර වැරදි. හරි ඕකේ දීලා තියෙන ඵලය වැරදි. A පිළිතුර හරි B පිළිතුර වැරදි. එතකොට C කෙනෙක් කෙනා බලමු. හරි C සාමාන්‍ය තත්ත්වයටදී සියලුම හයිඩ්‍රෝකාබන ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ප්‍රතික්‍රියා කරයි නෑ පුතේ. සාමාන්‍ය තත්ත්වයටදී සියලුම ඇල්කයින වලට එහෙම කරන්න බෑ. ඔයා දන්නවද දන්නේ මෙන්න මේ වගේ ඇල්කයිනයකට මෙන්න මේ ද්විත්ව බන්ධනයකට පුතේ ජලය ආකලනය කරවන්න නිකම් බෑ. නිකන් ජලය දැම්මට පුතේ ජලය ආකලනය වෙන්නේ නෑ. මොනව දාන්නත් ඕනිය මේකට ද්විත්ව බන්ධනයකට ජලය ආකලනය කරන්න සාමාන්‍ය තත්ත්වයට බෑ. මොනව තියෙන්න ඕනිය මේකට ජලය ආකලනය කරන්න මෙන්න මේ වගේ අපි ලියනවා අම්ල උත්ප්‍රේරකයක් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් ජලය දැම්මට වැඩක් වෙන්නේ සාමාන්‍ය තත්ත්වයටදී ජලයත් එක්ක ප්‍රතික්‍රියාවක් නැහැ. මේක ජලයත් එක්ක ඵලය වදන්නවා ජලාණුවක් සෙට් වුණාම ගෙදර ගිහලා ලියලා බලන්න ඕන. ජලාණුවක පුතේ කෑලි දෙකයිනේ. H2 අණුවක කෑලි දෙකයි නම් සර් ඒ කෑලි දෙක අපිට කඩා ගන්න පුළුවන් H කෑල්ලක් සහ OH කෑල්ලක් ලෙස. හයිඩ්‍රජන් වැඩි පැත්තට සර් හයිඩ්‍රජන් දාන්න අඩු තැනට OH එකක් දාන්න ඕන. ජලාණු ආකලන ඵල ලියන්නේ ඔහොමයි. හරි සමහර දරුවෝ දන්නේ නැහනේ. ජලාණුවක් ආකලනය වුණාම ඵල ලියන්නේ හයිඩ්‍රජන් වැඩි පැත්තට හයිඩ්‍රජන් අනිත් පැත්තට OH. නිකන් සාමාන්‍ය තත්ත්වයටදී ජලය ආකලනය වෙන්නේ නැහැ. අම්ලික උත්ප්‍රේරකයක් තියෙන්න ඕන ද්විත්ව බන්ධනයකට. ඒ හොඳට මතක තියාගන්න ඕන. සාමාන්‍ය තත්ත්වයටදී සියලුම ඇල්කයිනිකුත් වැරදි. ඊළඟට D පිළිතුර ඊළඟ එක්කෙනා උත්ප්‍රේරක මගින් Hg2+ ඇති විට සියලුම ඇල්කයින තනුක සල්ෆියුරික් සමග මේක කෙස් ගහට දැනගන්න ඕන පුතේ. හරි මේ උත්ප්‍රේරක තියෙද්දි සියලුම ඇල්කයින වලට Hg2+ අයනත් එක්ක ප්‍රතික්‍රියාව මෙන්න ඔයා හිතන්න මේ වගේ අග්‍රස්ත ඇල්කයිනයක් ඉන්නවා. හරි
මෙයාට Hg2+ අයනත් එක්ක සල්ෆියුරික් දානවා. මං කිව්වා නිකන් තනුක සල්ෆියුරික් නිකන් ත්‍රිත්ව බන්ධන වලට ප්‍රතික්‍රියා කරන්නේ මොන එක්කෙනා ඉන්න ඕනේ Hg2+ ඉන්න ඕනේ උත්ප්‍රේරකයක් විදියට. එතකොට පුතේ මම තව පාවිච්චි කරනවා දරුවෙක්ට මේකේ ගොඩාක් දරුවා හරි කියලා හිතන් හිටපු එක මම වැරදි කරන්න පාවිච්චි කරන්නේ මෙන්න මෙයා Hg2+ එක්ක තනුක සල්ෆියුරික් දානවා. හරි ගොඩාක් ළමයි හිතන් ඉන්නේ පුතේ මේකේ ඵලයක් විදිහට හැම තිස්සෙම කීටෝනයක් ලබා දෙයි කියලා. නෑ වැරදි. හරි කීටෝනයක් ලබා දෙයි කියලා තියෙන්නේ කීටෝනයක් ලබා නොදේ. හරි සියලුම ඇල්කයින H2SO4 සමග ප්‍රතික්‍රියාවෙන් කීටෝනයක් ලබා දෙයි වැරදි. මං කියනවා A විතරයි උත්තරේ 5 කියලා. ළමෙක් බලයි සර් කොහොමද එහෙම වෙන්නේ? ඔයා දන්නවා පුතේ HgSO4 H2SO4 දැම්මහම ජලාණුවක් තමයි ත්‍රිත්ව බන්ධනයට ආකලනය වෙන්නේ. එතකොට පුතේ ජලාණුවක කෑලි දෙකයිනේ සර් අපිට කියලා දීලා තියෙනවා කොහොමයි මේ මේ වගේ එක පළ ලියන්න දඟලන්න එපා. හරි අර ඊනෝල හදාගෙන එහෙම දඟලන්න ඕනේ. පුතේ මේ හයිඩ්‍රජන්ලා දෙන්නම හයිඩ්‍රජන් වැඩි පැත්තට දෙන්න ඔක්සිජන් මෙයාට දෙන්න. එතකොට කොහොමද වෙන්නේ? ඔක්සිජන් මෙයාට දෙනවා සර් ද්විත්ව බන්ධනයක් විදියට හයිඩ්‍රජන් වැඩි පැත්තට මෙන්න හයිඩ්‍රජන් එකක් හිටියා. දැන් පුතේ එකක් හිටියා ඉතුරු දෙන්නත් මෙතනට දුන්නාම CH3 ඔය වගේ ඵලයක් තමයි එන්නේ. එතකොට ළමෙක් ආයි සර් ඉතින් සර් කීටෝනයක් නේ දුන්නේ. හැබැයි මෙයාගේ බලන්නකෝ ඒ අර විදියමයි සර්. දැන් ඉතින් මේකේ හයිඩ්‍රජන් ගණන් දෙපැත්තෙම සමානයිනේ. එහෙනම් අපි මොකද අපිට කැමති පැත්තට ඔක්සිජන් කෙනෙක් දෙනවා කැමති පැත්තට H2 කෙනෙක් දෙනවා. එතකොට සර් කලින් වගේම මෙතන CO මෙතනට H ලා දෙන්නෙක් ආවම CH3 ඔන්න ඔය විදිහේ ඵලයක් ඉන්නේ. හැබැයි මෙන්න මෙතනදී ඇල්ඩිහයිඩයක් අපිට හම්බ වෙනවා. සියලුම ඇල්කයිනෙකුවත් වැරදි. මෙන්න මේ ඇල්කයිනේ විතරක් පුතේ ඇල්ඩිහයිඩයක් අපිට ලබා දෙනවා. එතකොට පිළිතුරු අංක 5 37ට ගොඩක් දරුවෝ වරද්දපු තැනක්. ඊළඟට 39